නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන්නේ ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සමාජික පින්වතුන්ලා පිරිසක් විසින්. ඒ පින්වතුන්ලා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ ඊටාම සත්පුරුෂ හැඟීමක් මුල් කරගෙන 2022 ජනවාරි මාසයේ 20 වෙනි දිනට ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ වෙලා වර්ෂ 3ක් සපිරෙනවා. තමන්ගේ ජීවිතවල සැපය සැනසුම පිණිස, තමන්ට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ පහසුව පිණිස, තමන්ට ඊතා සුවසේ කලන මිතුරු ඇසුර ලැබීම පිණිස හේතු වෙච්චි මේ උතුම් පුණ්‍ය භූමිය ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ වෙලා වර්ෂ 3ක් සපිරීම නිමිති කරගෙන අද මේ පින්වතුන්ලා කල්පනා කළා ලෝකේටම අමෘත දාණය වන ධර්ම දාණය ලබා දෙන්න ඕන. මේ බණපදයට දායකත්වයේ දරමින් ලෝකයාටම ධර්මයේ සැනසුම දන් දෙන්න ඕන කියලා කල්පනා කළා. පින්වතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්ම අමෘතය අවබෝධ කරගන්නවා කියන එක, ඒ ධර්ම අමෘතය වටහා ගන්නවා කියන එක හැම දිනෙකටම කරන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්න ඕනේ සත්පුරුෂයන්ටයි. සත්පුරුෂ කෙනෙකුට ඒ සද්ධර්මය අහන්න ලැබුණොත් ඒ සත්පුරුෂ කෙනා ධර්මයේ කෙරෙහි කොයි අයුරින් පිළිපදීද? ආන්නේ ගැන තමයි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. සත්පුරුෂයෙක්, සත්පුරුෂ නැනවතෙක් ධර්මය අහුවොත් ඒක නා කොයි අයුරින් ධර්මයේ කෙරෙහි පිළිපදීවිද? පින්වතුනේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයට පහළ වෙච්ච මහා සත්පුරුෂ රත්නය. ඒ මහා සත්පුරුෂ රත්නය ලෝකයට දායාද කරපු උතුම් සද්ධර්මය සත්පුරුෂයන් උදෙසාම වෙන් වෙච්ච එක. සත්පුරුෂ භාවය ඇති කරගන්නේ නැතුව මේ ධර්මයෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සත්පුරුෂයා සතු ලක්ෂණ මොනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයා කතඤ්ඤෝ, කෘතගුණ දන්නේය, කතවේදී, කෘතගුණ නිතර සිහි කරන්නේය. මේක සත්පුරුෂයා සතු, සත්පුරුෂයා තුල තිබෙන සත්පුරුෂ ලක්ෂණයි. තමන්ට කරපු උපකාරය දන්නවා, උපකාරය සිහි කරනවා. පින්වතුනි, ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේ
බුද්ධ ගයාවේ වජිරාසනයේ මත වැඩහිඳ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි සෙවණේදී තමයි ශ්‍රී සම්බුද්ධ රාජ බවට පත් වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපි අසා තියෙනවා බුදුරජාණන් වහන්සේ පුරා සති 7ක් ඒ බෝමැඩ ප්‍රදේශයේම වැඩ වාසය කළා. අමෘත නිවනේ සුව විඳ විඳ වාසය කළා. බුදුරජාණන් වහන්සේ පළමු සතිය ගත කළා පඨමං බෝධි පල්ලංකං බෝමැඩ සමවත් සුවයෙන් බුදුරජුන් ගත කළා. ဒုတိယං ච අනිම්මිසං දෙවනි සතිය බුදුරජාණන් වහන්සේ ගත කළේ අනිමිස ලෝචනයෙන්. කුමක්ද මේ අනිමිස ලෝචනය කියා කියන්නේ? ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකයට ඊතා දුර්ලභව පහළ වෙන ආශ්චර්ය මනුස්ස රත්නය තමන් වහන්සේට සම්බෝධිය පිණිස සෙවන සලසාලු ඒ අජීවී වෘක්ෂයට කෘතගුණෝපහාර පූජා දැක්වුවා. මහබෝ මැඩ වැඩහිඳලා බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙනකොට ඒ සම්බුද්ධත්වයේ පිණිස සෙවන සලසාලු උතුම් බෝධි රාජයන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඊසාන දිසාවට වැඩම කළා. ඒ ඊසාන දිසාවේ සිට ඒ මහා කාරුණිකයන් වහන්සේගේ අභිනීල නෙතු සංගලෙන් බෝධි රාජයන් වහන්සේ දෙස පුරා සතියක් බලා සිටියා. පුරා සතියක් ඇසිපිය නොහෙලා බෝධි රාජයන් වහන්සේ දෙස බලා හිඳමින් බෝධීන් වහන්සේට උපහාර පූජා දැක්වුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අභිනීල නෙතු සංගලින් නීල වර්ණ වූ රශ්මී කාන්තිය විහිදෙනවා. ඒ රශ්මී කාන්තියෙන් බෝධි රාජයන් වහන්සේ දා උපහාර ලැබුවා. කිසිම සජීවී කෙනෙක් දෙස බුදුරජාණන් වහන්සේ එහෙම සතියක් බලා හිඳලා නැහැ. ඒ බඳු ශාස්ත්‍රූන් වහන්සේ නමක් තමන් වහන්සේට ශ්‍රී සම්බෝධිය පිණිස සෙවන සලසාලු ඒ උතුම් බෝධි වෘක්ෂයට පවා සතියක් පුරා කෘතගුණ උපහාර පූජා දක්වපු ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ධර්මයක් සත්පුරුෂ භාවයක් නැතුව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වේවිද? කොහෙත්ම බෑ. සත්පුරුෂයෙක් සද්ධර්මයේ ඇසුවොත් ඒ සත්පුරුෂයා ධර්මයේ කෙරෙහි කොයි අයුරින් පිළිපදීවිද? ඒ ගැන අපිට ඉගෙන ගන්න ලැබෙනවා සුත්ත නිපාතයට අයත් ඊටාම සුන්දර සූත්‍ර ධර්මයකින්. මේ දේශනාවේ නම ධම්මනාවා සූත්‍රය. මොකද්ද මේ දෙසුමේ නම? ධම්මනාවා දහම් නෞකාව. දහම් නෞකාව ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරම්භය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච එක්තරා විශේෂ සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලින් මේ ධම්මනාවා නම් වූ අතිශය සොඳුරු ධර්මය දේශනා කොට වදාලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අවස්ථා ගණනාවකදීම තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබුවා. සාරිපුත්තේ ඔබ සත්පුරුෂයෙක්. සාරිපුත්තේ ඔබ සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ගැන දැනගත්තේ අස්සජී මහතෙරුන් වහන්සේගෙන්. ඒ කාලේ උපතිස්ස තරුණයා. මේ උපතිස්ස තරුණයා තමන්ගේ හිතමිත්‍ර කෝලිතත් එක්ක ගිරග්ග සමජ්ජ කියන මහා සැනකෙළිය නරඹන්නට යනවා. සැනකෙළි භූමියේ මිනිස්සු ඒ දේවල් වලින් නොයෙක් නොයෙක් ආකාරයෙන් සතුට වෙනවා. ඇතැම් වූ ගයනවා, ඇතැම් වූ වයනවා, ඇතැම් වූ නටනවා. නොයෙක් දේ. මේ නැටුම් ගැයුම් වැයුම් අතරේ උපතිස්සත් කෝලිතත් දෙන්න එකම හිතුවිල්ලක තනි වුණා. මේ වගේ මහා නිසරු බවක්, කිසි අර්ථයක් නැති බවක් ඒ තරුණයන්ට තේරුණා. උපතිස්ස කෝලිත දෙන්න කතා වෙනවා. මීට වඩා සොඳුරු අර්ථයක් මේ වේගෙන් ජරා මරණ කරා ඇදෙන ජීවිතයට තිබිය යුතුමයි. එනිසා මිත්‍රය අපි අර්ථය සොයා යමු.
ඒ අර්ථය සොයා යනවා. දෙන්නම ප්‍රඥාවන්තයෝ, දෙන්නම නුවණැත්තෝ. දෙන්නාටම නුවණ තිබුණාට නුවණ මොහු කරා යෑම පිණිස පවතින, ඒ නුවණ අවදිවීම පිණිස පවතින දේ හමු වෙලා තිබුණේ නැහැ. හොයාගෙන ගියා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු ළඟ නැවතුණා. ඒ ඇයෝ කියන ඒවාට සවන් යුග යොමාන අහන හිටියා. හැබැයි නුවණ පිබිදුනේ නැහැ. අවසානයේ සංජය කියන ගුරුවරයා ළඟට ගිහින් හිටියා. ඒ ගුරුතුමා ළඟත් අහාගෙන හිටියා. කියන හැමදේම පුරුදු කළා. හැබැයි නුවණ මේරුවේ නැහැ. නුවණ මෝරන්නේ, ප්‍රඥාව අවදි වෙන්නේ, ප්‍රඥාව පිබිදී යන්නේ කුමක් අසන්නට ලැබුණොත්ද? ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයම ඇහෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වජිරාසන මත වැඩ ඉඳලා උතුම් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ හිත ධර්ම දේශනාවේ මන්දෝත්සාහී වුණානේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ සාමාන්‍ය සත්ව ප්‍රජාව කාමයෙන් සතුටු වෙන පිරිසක්. කාමයෙන් සතුටු වෙන පිරිසකට මේ ලෞතුරු ධර්මය කියන්න ගිහිල්ලා මාහට වෙහෙසක් වේවි. එහෙම හිතනකොටම සාම්පති කියන මහා බ්‍රහ්ම රාජයා බුදුරජුන් ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා කියනවා නස්සති වත බොහෝ ලෝකෝ, බවත්නි ලෝකේ වෙනසී යාවි. විනස්සති වත බොහෝ ලෝකෝ, අහෝ මේ ලෝකේ සම්පූර්ණයෙන් වෙනසී යාවි. තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සද්ධර්මයේ දේශනා කරන්න ඕනේ නෑ කියලා හිතෙනවා නම් මේ ලෝකේ වෙනසී යාවි. ස්වාමීනි, දහම් දේශනසේක්වා. මහා වීරයන් වහන්සේ දහම් දේශනසේක්වා. ධර්මය අවබෝධ කරගන්න අය පහළ වෙනවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝක සන්නිවාසයේ දෙස බුදු ඇසින් බැලුවා. මේ බුදු ඇස කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානයත් ආසයා නුසේ ඥානයත් කියන අසාධාරණ ඥාන වලින් ලෝකයේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක හරියට මේ ලෝකය නිලුම් පොකුණක් වගේ. ඒ නිලුම් පොකුණේ ඒ තැන නොඑක ආකාරයේ නිලුම් තියෙනවා. ඇතැම් නිලුම් හොඳටම මෝරලා. ඇතැම් නිලුම් නම් තාම ලපටි. ඇතැම් නිලුමක් තිබෙනවා පිබිදෙන්නට ඔන්න මෙන්න සූර්ය කාන්තියක් යාන්තමට වැටෙන තෙක් ඒ නිලුම් බලා හිඳිනවා. ඒ වගේ මේ සත්ව ප්‍රජාව අතරේ මහා නුවණැත්තෝ ඉන්නවා. සසර ගමනේ නුවණක් දායාද කරගෙන ඇවිල්ලා. හැබැයි ඒ නුවණ පිබිදෙන්න උවමනා කරන දේ ඒ අයට තාම ලැබිලා නැහැ. නුවණ පිබිදෙන්නට උවමනා කරන්නේ කුමක්ද? අමෘතයයි. අමෘතේ නම් කුමක්ද? යෝච අමතං දදෝ හෝති යෝ ධම්මමනුසාසති. සද්ධර්මයෙන් අනුශාසනා කරන්නා අමෘතය දන් දෙන්නේය. එහෙනම් අමෘතය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ යම් තැනකින් ඇසෙනවා නම් එතන ලබා දෙන්නේ අමෘත දානයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මේ ලෝක සන්නිවාසයේ දෙස බුදු ඇසින් බලලා මෙන්න මෙහෙම වදාලා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා. හැමදිනා වෙනුවෙන් අමෘතද්වාරය විවර කරන ලද්දේය. යේ සෝතවන්තෝ පමුංචස්සු සද්ධං. සවන් යුග ඇත්තෝ සදහැසිත් උපදවාගෙන බණාසත්වා. එහෙමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භ කළේ. ඉතින් මේ උපතිස්ස කෝලිත තරුණයන් දෙදෙනාගෙන් උපතිස්සයන් හට බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අහන්න ලැබුණේ මුලින්ම අස්සජී කියන මහතෙරුන් වහන්සේගෙන්. දවසක් අස්සජී මහතෙරුන් වහන්සේ පිණ්ඩපාතේ යද්දී උපතිස්ස තරුණයා දැක්කා. දැකලා මහතෙරුන් වහන්සේ ළඟට ගිහින් ඉල්ලීමක් කළා, ස්වාමීනි, ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගෙන යම් සැනසුමක් ලබා සිටිනවාද? ස්වාමීනි, මේ ධර්මය, ඒ සැනසුණු ධර්මය අපහටත් අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. ඒ මොහොතේ අස්සජී මහරහතන් වහන්සේ සතරපද ගාථාවකින් උපතිස්ස තරුණයාට දහම වදාලා. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ.
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සතර පද ගාථාව ඇහෙනකොට ඒ සතර පද ගාථාවන්ගේ ගාථා පද දෙකක් ශ්‍රවණය කරන උපතිස්ස තරුණයා මේ සම්බුද්ධ ශාසනය තුල පිහිටි ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ප්‍රඥාව මෝරා ගියා. ප්‍රඥාව අවදි වුණා. බලන්න ප්‍රඥාව උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. මේ ලෝකේ පාට මාලා දමමින් උගෙන ගන්නා අනෙක් යම්තාක් බාහිර විෂය ඇද්ද? ඒ කිසිවකින් ප්‍රඥාව උපදින්නේ නැත. ප්‍රඥාව උපදින්න නම් බුදුරජුන්ගේ ධර්මයෙන් අහන්න ඕන. බුදුරජුන්ගේ ධර්මයෙන් පරිබාහිර තැනක ප්‍රඥාව උපදවන දේ ඇත්තේ නැත. එනිසාම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිංහනාද කරන්නට කිව්ව ශ්‍රාවකයන්ට පළමුවෙනි ශ්‍රමණයා සිටින්නේද බුදු සසුනේමය. දෙවැනි ශ්‍රමණයා සිටින්නේද බුදු සසුනේමය. තුන්වෙනි ශ්‍රමණයා සිටින්නේද බුදු සසුනේමය. සතරවෙනි ශ්‍රමණයා සිටින්නේද බුදු සසුනේමය. අනිත් සියලු ඉගැන්වීම් ශ්‍රමණයන්ගෙන් හිස්. එහෙම සිංහනාද කරන්න කිව්වා. ඉතින් එදා උපතිස්ස තරුණයා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අසලා අචල පදය වූ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගෙන තමන්ගේ හිත මිත්‍ර කෝලිතත් සමග තවත් 250කුත් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. ඈතින් එනවා දකිනවා. ඇහැල මලේ පාටින් බැබලි බැබලි උපතිස්ස තරුණයා. නිල් මහනිල් පැහැයේ හුරු ශරීරයක් තියෙන කෝලිත තරුණයා තව 250ක්. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අර දුරින්ම පැමිණෙන ඇහැල මලේ පැහැයෙන් බබලන යම් මේ තරුණියෙක් ඇද්ද? හේ මේ බුදු සසුනේ පැවිදි වී සම්බුදු රජුන්ගේ අග්‍ර ශ්‍රාවකයා බවට පත්වන්නේය. හේ සාරිපුත්ත නමින් ප්‍රකට වන්නේය. සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබලා ඊටාම කෙටි කාලයයි ඊතා සුවසේම උතුම් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක් ප්‍රශංසාවෙන් නොඑක් වර්ණනාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේවම ඉස්මතු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසිවෙක් තථාගතයන් වහන්සේ සෙයින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා නම් ඒ මේ තථාගත ශ්‍රාවක වූ තථාගත අනුජාත පුත්‍ර වූ සාරිපුත්තයන් කියලා හිම වර්ණනා කළා. භික්ෂුන්ට නිතර අවවාද කළා බුදුරජාණන් වහන්සේ සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානොයි. මහණෙනි සාරිපුත්තේනුත් මොග්ගල්ලාණෙනුත් නිතර ඇසුරු කරන්ට. භජත නිතර භජනය කරන්ට. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළා. ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දවසේ සිටන්ම එක්තරා විශේෂ පුරුද්දක් පුරුදු කළා. ඒ පුරුද්ද කවරෙක්වත් උන්වහන්සේට උගන්වපු එකක් නොවේ. ඒක උන්වහන්සේ තුලම තිබුණු ගුණයක් නිසා. සෑම දිනයකම රාත්‍රී කාලයේ තමන්ගේ ගුරු දේවයන් වහන්සේට උපස්ථාන කළ යුතුයි කියා කල්පනා කරනවා. කවරෙක්ද ගුරු දේවයන් වහන්සේ? අස්සජී මහා රහතන් වහන්සේ. යම් දිනයක අස්සජී මහා රහතන් වහන්සේ වැඩ ඉන්නා විහාර භූමියක සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටිනවා නම් එදා රාත්‍රියේ අනිවාර්යයෙන්ම තමන්ගේ ගුරු දේවයන් වහන්සේ ළඟට ගිහිල්ලා අප උපස්ථාන දක්වා වන්දනා කරනවා. යම් විහාරයක වැඩ ඉන්නකොට ඒ විහාරයේ අස්සජී මහතෙරුන් වහන්සේ නැතිනම් තමන්ගේ නුවණින් බලනවා ආචාර්යවරයා ගුරුදේවයන් වහන්සේ මේ වෙනකොට කොහි වැඩ ඉන්නවද? මේ බලලා ගුරුදේවයන් වහන්සේ වැඩ ඉන්න දිශාවට වන්දනා කරනවා. වන්දනා කරලා ඒ සැතපෙන්නේ. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා දැකලා තිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ හැම දිනයකම රාත්‍රියේ මෙහිම විශේෂ වන්දනාවක් කරලා කොයම් හෝ දිශාවකට වැඳලා සැතපෙනවා. ඒ භික්ෂුන් අතරේ කසුකුසුවක් හටගත්තා. ඇයි මේ දිශාව වඳින්නේ?
ඇයි මේ සම්බුද්ධ ශාසනයේ මහාන වෙලා දිසා වන්දනාවක් කියන එකක් හුරු කරන්නේ? ඒ කසුකුසු හට ගන්නකොට ඇතැම් භික්ෂූන් කිව්වා එකත් එකටම ඔය අපේ සාරිපුත්තයන් වහන්සේ මහාන වෙන්න කලින් බ්‍රාහ්මණ කුලේනේ. ඒ කාලේ දිසා වැන්ද පුරුද්ද තාම ඇති. අයියෝ සාරිපුත්තයන් වහන්සේට තාම ඒක අත්හැර ගන්න බැරි වෙලානේ. ඔහොම කතා වුණා. භාග්‍යතුන් වහන්සේට පැමිණිල්ලක් විදිහටම මේක ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේව කැඳවනවා. කැඳවා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්තය නුඹට පැමිණිල්ලක් තිබෙනවා. මේ භික්ෂූන් නුඹට පවසනවා නුඹ හැම රාත්‍රියකම විශේෂ දිසා වන්දනාවක් කරනවා කියා. සාරිපුත්තය නුඹ කරනේ දිසා වන්දනාව කුමක්ද? ස්වාමීනි මම සෑම දිනයකම එක් දිසාවකට වඳිමි. ඒ මාගේ ගුරු දේවයන් වහන්සේ වැඩ සිටින දිසාවයි. යම් දිසාවකද මාහට මුලින්ම මා දහම් පදේ පවසාලු ඒ මාගේ ගුරු දේවයන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ දිසාවට මා වඳිනවා. මොකද ඒ ගුරු දේවයන් වහන්සේ නිසා තමයි මා අද මේ සැනසුම ලබන්නේ. මා යම් නිවනක සැනසුණාද ඒ නිවන කරා යෑමේ බලය මට ලබා දුන්නේ මගේ ගුරු දේවයන්. මා අද යම් සම්බුදු සසුනක අග්‍ර ශ්‍රාවකයා බවට පත්ව සිටිනවාද මට ඒ බලය ලබා දුන්නේ මාගේ ගුරු දේවයන්. යම් සසුනක මා ප්‍රඥාවෙන් අග්‍රේසර භාවයට පත්වී සිටිනවාද මට ඒ බලය ලබා දුන්නේ මාගේ ගුරු දේවයන්. ඒ නිසා මම ඒ ගුරු දේවයන් වහන්සේව වඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් සාදුකාර පැවැත්වා සාදු සාදු සාරිපුත්තය නුඹ සත්පුරුෂයෙක් නුඹ සත්පුරුෂයෙක් කියලා. අන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයෙක් සත්පුරුෂ නැනවතෙක් ධර්මය ඉගෙන ගත්තොත් ඒ කෙනා කොයි විදිහට පිළිපදීවිද කියන මේ ලස්සන දහම් පරියාවය දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. යස්මාහි ධම්මං පුරිස්සෝ විජඤ්ඤා ඉන්දං චනං දේවතා පූජයෙය්‍ය සෝ පූජිතෝ තස්මින් පසන්න චිත්තෝ බහුසුතෝ පාතු කරෝති ධම්මං. නැනවත්තු කෙනෙක් ලොවේ ඉගෙන ගනී නං සදහම් සක් දෙවිඳුව පුදන ලෙසින් හේ සදහම් ගුරුන් පුදයි. බොහෝ දහම් දැනුමින් යුතු පිදුම් ලබන ගුරුවරයා පහන් සිතින් යුතුව ඔහුට මතු කර දෙයි සද්ධර්මය. ඥානවන්තයෙක් සත්පුරුෂයෙක් සද්ධර්මය ඉගෙන ගත්තොත් ඒ කෙනා තුල පිහිටන අංගේ තමයි සදහම් ගුරුන් පිදීම. ගුරුවරයා පුදනවා. ගුරුවරයාව නිති සිහි කරනවා. මට අමෘතයේ සැනසුම ලබා දුන්නේ මගේ මේ ගුරු දේවයන්. එසේ සිහි කරනවා. ගුරු දේවයන්ව නිතර සිහි කරන්නේ සත්පුරුෂයාය. තමාහට සැනසුම ලබා දුන්නේ ඒ ගුරු දේවයන්ය කියා සිහි කරන්නේ සත්පුරුෂයාය. සත්පුරුෂ දරුවෙක් අම්මා තාත්තා සිහි කරනවා. සත්පුරුෂ දරුවාට තමන්ගේ මුළු ජීවිත කාලෙ පුරාවටම අම්මා තාත්තා දෙන්න අමතක කරන්න බෑ. ඇයි හේතුව? තමන්ට ජීවිතේ දුන්නේ ඒ දෙන්නා. ජීවිතේ යම් මොහොතක් තියනවාද ඒ මොහොත වෙනකන් කොහොමද සත්පුරුෂයෙක් ඒ දෙන්නව අමතක කරන්නේ? තමන්ට මේ මනුස්ස ජීවිතේ දුන්නේ යම් මවක්ද? තමන්ට මේ මනුස්ස ජීවිතේ දුන්නේ යම් පියෙක්ද? සත්පුරුෂයෙකුට නම් ඒ දෙදෙනාව එක නිමේෂයකටවත් අමතක කළ නොහැක. සත්පුරුෂ නැති කෙනෙකුට නම් ඒ ගැන වගේ වගක් නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ යම් කෙනෙකුට ධර්මයේ පහස ලබා දුන්නා නම් යම් සදහම් ගුරුවරයෙක් ඒ සදහම් ගුරුවරයාව පිදීම සත්පුරුෂයාගේ අංගයයි. සත්පුරුෂයා හැමතිස්සෙම සදහම් ගුරුවරයාව පුදනවා. සදහම් ගුරුන් පුද ඇසුරු කරනවා. පිදවිලි සහිතව සදහම් ගුරුන්ව ඇසුරු කරනකොට ඔහු ලබන ලාභය මොකද්ද? බොහෝ දහම් දැනුමින් යුතු ඒ පිදුම් ලබන ගුරුවරයා පහන් සිතින් යුතුවම ඔහුට මතු කර දෙනවා සද්ධර්මයේ ආශිර්වාද සහිතව.
ගුරු දේවයන් වහන්සේගේ ආශිර්වාදෙත් එක්කම තමයි එතකොට ධර්මය ලැබෙන්නේ. තදට්ටිකත්වාන නිසම්ම ධීරෝ ධම්මානු ධම්මං පටිපජ්ජමානෝ විඤ්ඤු විභාවී නිපුනෝච හෝති යෝතාදිසං භජතේ අප්පමත්තු. නොපමාවී කෙනෙක් එබඳු දහම් ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන් යුග යොමු කොට සිරි සදහම් දැන ගනිමින් නුවණැති හේ පිළිපදිනා විට අසනා දහම් අනුව වහ වැටහෙන සියුම් නැනැති කෙනෙක් බවට ඒ පැත්වේ. කෙනෙක් සත්පුරුෂ ගුණයෙන් යුක්තව ගුරුවරයාව පුද පුද ගුරුවරයාගේ බණපදේ සවන් යුග යොමාගෙන අහනවනම් අහන බණපදේ ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන් පහන් සිතින් යුක්තව තමන් පිළිපදින්ට මහන්සි ගන්නවනම් ඒ කෙනාට වැඩි කාලයක් ගත වෙන්නේ වහා වැටහෙන සියුම් නැති කෙනෙක් බවට හේපත් වේ. ඒ කෙනාට ඊටාම සුළු කාලයක් ඇතුලේ තමන්ගේ ජීවිතය තුල ජීවිතයේ දකින්න සියුම් නුවණ උපදවා ගැනීම භාග්‍ය ලැබෙනවා. ඒ භාග්‍ය උදා වෙන්නේ සත්පුරුෂයාටමයි. ඒ නිසා පින්වතුනි මේ ජීවිතය ඇතුලේ අපි හැමදෙනා විසින් ඇති කරගත යුතුම එකක් තමයි උපකාර සිහි කිරීම. කෙලෙහි ගුණ දන්නා බව. කෙලෙහි ගුණ දන්නා බව මට මෙසේ උදව් කළා. ඒක පුරුදු කරන්න ඕන ජීවිතේ. ඊළඟ එක කෙලෙහි ගුණේ සිහි කරන එක නිතර මතක් කරගන්න ඕන. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර සිහිපත් කළා, නිතර මතක් කළා. හැම දිනයකම මතක් කළා. කොටින්ම පිරිනිවන් වඩිනකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සෙවන් නුවර අහස් ගැබේ ඉඳලා අහසට පැන නැගී සිංහනාද කළා. ඒ සිංහනාදයේ තිබුණේ ගුරුවරයා ගැනමයි. ඒ සිංහනාදයේ තිබුණේ ගුරුවරයා ගැන. මගේ ගුරුදේවයන් වහන්සේගේ බලය නිසා මං සම්බුද්ධ ශාසනයේ සැපයටපත් වුණා කියලා සිංහනාද කළා. මගේ ගුරුදේවයන් වහන්සේගේ බලය නිසා මං සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයා වුණා කියලා සිංහනාද කළා. ආශ්චර්යයි. ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ජීවිත ගැන මෙහෙම අහලා හිත පහන් කරගෙන අපි ටික උත්සාහවත් වෙන්න ඕනේ පින්වතුනි. සත්පුරුෂ භාවයේම ජීවිතේ තව තවත් උපදව ගන්න. මොකද දහමේ පිළිසරණක් තියෙන්නේ සත්පුරුෂයාටමයි. මතු යහපත වනසාලන පෙළෙනා ඉරිසියා වෙම්ම නරක කෙනෙක් යම් හේකින් ඇසුරු කරන්නට ලැබුණොත් කිසි දහමක් දියුණු නොකර සැකවලිනුත් එතෙර නොවි හිස් මිනිසෙක් ලෙස ඒ අය පත්වී යනු ඇත මරණයට. කෙනෙකුගේ ආශ්‍රයයට ලැබෙන්නේ අසත්පුරුෂ තැනැත්තෙක් නම් ඒ අසත්පුරුෂ තැනැත්තා බාල තැනැත්තා ඉරිසියා ආදියෙන් පෙළෙන තැනැත්තා නිසා නම් කෙනෙකුගේ ජීවිතයට යහපතක් දියුණුවක් සැලසෙන්නේ නැත. මේ ලෝකේ වැඩිපුර ඇසුරට ලැබෙන්නේ ඒ බන්දෝ අසත්පුරුෂයෝ. ලාමක ගති ඇති අය. අන් අයගේ දියුණුවට අභිවෘද්ධියට ඉරිසියා කරන අයමයි ලෝකේ වැඩි. බොහෝ ගුරුවරුද සිටිනවා තමන්ගේ සිසු දරුවන්ට පවා ඉරිසියා කරන. ඉතින් එහෙම සමාජ තලයක කලාතුරකින් තමයි පින්වතුනි සත්පුරුෂ ගුරුවරු සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්නේ. අපට මෑත කාලේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප හැම කෙනා කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම පැහැදිලිව ඉස්මතු කරලා කියා දෙන්න ගුරුදේවයන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ ගුරුදේවයන් වහන්සේ මුණ ගැහිච්ච නිසා නේද අපි හැමදෙනාම අද මේ ජීවිතේ යම් සැනසුමක් ලබන්නේ. අද මේ ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලා ඇල්පිටිය ප්‍රදේශයේ ඒ මහමෙවුනාව භාවනා අසපු පුණ්‍ය භූමියට සහ සම්බන්ධ වෙලා
තමන්ගේ ජීවිතයට නොයෙක් ආකාරයෙන් පින් රැස් කරගන්න පින්වතුන්ලා. මේ ලංකා භූමියේ ඒ දිසාවේ ඉන්න සැදැහැවත් පින්වතුන්ලාට ඊළඟට විදේශ රටවල් වලත් බුදුරජුන්ගේ සද්ධර්මයේ පහස ලබනු කැමති ඒ පින්වතුන්ලාට මේ හැම අවස්ථාවක්ම උදා වුණේ එකම එක ගුරුවරයෙක් නිසා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්ත බලවත් චිත්ත ප්‍රසාදය නිසා, බලවත් ශ්‍රද්ධාව නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඇති කරගත්ත ශ්‍රද්ධා ලාභයේ ප්‍රතිලාභ තමයි අපි මේ ලබන්නේ. ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච බලවත් වූ චිත්ත ප්‍රසාදය නිසා මේ හැමදෙනාම බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා නම්, බුදුරජුන් කෙරෙහි සදහසිත ඇති කර ගන්නවා නම් කියන කරුණාවෙන්, අනුකම්පාවෙන්, ඊර්ෂ්‍යාවකින් තොරව මේ ධර්ම දායාදේ ලබා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දහම් පොතපත වශයෙන් නිකුත් කළා. ධර්ම දේශනා අනේක ප්‍රමාණයක් සිදු කළා. මාධ්‍ය ආයතනයක් ආරම්භ කරලා මාධ්‍ය තුලින් දෙස් විදෙස් හැම දෙනාට සද්ධර්මය අහන්න අවකාශ සැලසුවා. අන්තර්ජාල පහසුකම් වශයෙන් ලෝකේ දියුණු වෙලා යනකොට ඒ වගේ ග්‍රහණයට අහුවෙන අහිංසක මිනිස්සු ඒ තුලින් බේරා ගැනීම පිණිස අන්තර්ජාලය තුරත් ඉතා පුළුල්ලු දහම් ප්‍රචාරයක් ආරම්භ කළා. මේ හැමදේම එකම කල්යාණ මිත්‍රයෙක් නිසා. ඒක අප හැමදෙනා සිහි කළ යුතු කරුණක්. ඒක සිහි නොකරනවා නම් මේ මෑත කාලීන පිරිස. ඒක සිහි කරන්නේ නැතුව ඒකට නොයෙක් ආකාරයෙන් අභූත චෝදනා සකස් කරනවා නම් යලි සත්පුරුෂ දහමක පහසක් සුළඟක් සේයාවක්වත් ලැබෙන්නේ නැතු යයි. මොකද මේ මෑත කාලීන යුගයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඊටාම නිමලව පිරිසිදුව මේ ලෝකයට විවර කරලා කතා කළේ යම් උත්තමයෙක්ද කියන කාරණේ ඒක ඉතා ප්‍රකට එකක්. ඒ ප්‍රකට කරුණ ඉස්සරහාත් යම් කෙනෙක් ගුණමකු භාවයේ මුලට අරගන්නවා නම් ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ගුණමකු භාවය පෙරට අරගන්නවා නම් ඒ ගුණමකු වූ තැනැත්තාට ගුණයක් පුරුදු කළ හැකි උතුම් සද්ධර්මයක් නම් යලි සසරේ ලේසියකට මුණ නොගැහෙනු ඇති. එනිසා සත්පුරුෂකමක තියෙන වටිනාකම හොඳට තේරුම් ගත යුතුයි. වේගෙන් සැඩ පහර තිබෙන මහා ජල කඳින් යුතු වූ ගංගාවට වැටුණු කෙනෙක් පහළට ගහගෙන යන කල තව කෙනෙකුව ඒ වතුරෙන් ගොඩ අරගන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ අහනවා, කෙනෙක් මහා සැඩ පහරක ගහගෙන යමින් ඉන්නවා. ඒ සැඩ පහරේ වැටිලා අනතුරක් තුල ඉන්න මිනිස්සෙක් තවත් අනතුරක් තුල ඉන්න කෙනෙක්ව ගොඩ ගන්නවා කියන එක කොහොම වෙන්නද? ඒක කරන්න බෑ. එලෙසින් දහමක් නොවඩන, නුවණැත්තන්ගෙන් නොඅසන, තමන් නොදත් දහමක් ගැන සැක සංකා දුරුකොට නැති කෙනෙකුට පුළුවන් ද දහම පහදා දෙන්නට අනුන්ට? ඒ වගේ තමනු ජීවිත අවබෝධයකට පත් නොවුණු අන්‍ය තීර්ථක පාෂණ්ඩ පරිබ්‍රාජක ආදීන්ට පුළුවන් ද කියලා අහනවා තවත් කෙනෙකුට මේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම පහදා දෙන්න. ඒ කෙනාට කිසිසේත් කරන්න පුළුවන්ක නෙවෙයි ඒක. ඒ කෙනාගේ ග්‍රහණයට හසු වෙච්ච සියලු දෙනාත් අනතුරට පත් වෙනවා ඇරෙන්න. වෙන කිසිවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා යම් කිසි හැබෑම කල්යාණ මිත්‍රයෙක්, හැබෑම සත්පුරුෂයෙක් අපට මුණ ගැහුණොත් ඒ සත්පුරුෂයාගෙන් අපට ලැබෙන්නේ සසර දුකින් ඈතර වීම පිණිස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයමයි. ඒක තමයි සත්පුරුෂයාගෙන්, කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන දේ. ඒක තමයි ඇත්තම අපේ ජීවිතයට ලැබිය යුතු දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය ඒ අයුරින්ම අසන්නට ලැබීම, බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ අයුරින්ම අසන්නට ලැබීම, ධර්මයේ සඟරුවනේ ගුණ ඒ අයුරින්ම අසන්නට ලැබීම, මහා කාරුණිකයන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කරන එක අවස්ථාවක, ආනන්දය, නුඹ යම් කෙනෙකුට ආදරය දක්වනවා නම්, නුඹ යම් කෙනෙකුට ස්නේහවන්ත වෙනවා නම්, ආනන්දය, ඒ කෙනාව
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමේ පිහිටුවන්ට ඒ කෙනාව ධර්මය කෙරෙහි පැහැදීමේ පිහිටුවන්ට ඒ කෙනාව ආර්ය සංගරුවන කෙරෙහි පැහැදීමේ පිහිටුවන්ට ඇයි මේ ආනන්දය එසේ කියන්නේ පඨවි ධාතුව වෙනස් වී යනු ඇත. පඨවි ධාතුව ස්ථිර වෙන්නේ ඒක වෙනස් වෙනවමයි. ආපෝ ධාතුව වෙනස් වෙනවමයි. තේජෝ ධාතුව වෙනස් වෙනවමයි. වායෝ ධාතුව වෙනස් වෙනවමයි. මේ භෞතිකව අපි යම් සැපසොම්නසක් උදෙසා කියලා යමක් එකතු කරගන්නවද ඔක්කොම වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. මේ පරිහරණය කරන කය පවා අත්හැරලා දාලා අපට යන්න වෙනවා. මේ කයෙන් යම් පිළිසරණක් තියෙයි කියලා අපි හිතන් ඉන්නවා නම් ඒකත් නෑ. ඔක්කොම වෙනස් වෙනවා. එකම එක තැනක විතරයි පිළිසරණ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන හිතේ පැහැදීම ඇති වුණා නම් අන්නේ චිත්ත ප්‍රසාදේ පිළිසරණ තියෙනවා. ධර්මයේ කෙරෙහි හිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදේ පිළිසරණ තියෙනවා. ශ්‍රාවක සංගරුවන කෙරෙහි හිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදේ පිළිසරණ තියෙනවා. එනිසා ජීවිතයකට තියෙන ශක්තිමත්ම පිළිසරණ ජීවිතයකට තියෙන එකම ශක්තිමත් පිළිසරණ බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මයේ සරණ යෑම, සංගරුවන සරණ යෑම. සවිමත් නැවකට නැගගත් කෙනෙක් රිටද හබලදගෙන උත්සාහෙන් හා නුවණින් උපායෙන්ද හසුරුවමින් එතෙරටගෙන යත්මය හේ ලොවේ සිටින බොහෝ දෙනෙකුව. කෙනෙක් ශක්තිමත් නැවකට නැගලා රිට හබල හොඳට අරගෙන උත්සාහයෙන් වීරියෙන් උපායෙන් යුක්තව ඒ නැව හසුරුවනකොට එයාට පුළුවන් බොහෝ දෙනෙක්ව එතෙරට අරයි යන්න. දහමේ පරතරටම ගිය දහම වඩා අරහත් වූ දහමද දැනගෙන බොහෝසේ කම්පාවක් නැති සිත් ඇති. ඔහු වෙත පැමිණෙන ජනයා සවන් යොමා ආසනා විට පවසයි ඒ හැම දෙනහට නිවන් ලබා දෙන සදහම්. ඒක තමයි හැබැයි සත්පුරුෂයෙක්ගේ කල්යාණ මිත්‍රයෙක්ගේ ස්වභාවය. සත්පුරුෂයෙක් ධර්මය ඇහුවා නම් ඒ සත්පුරුෂයා කරන්නේ දහම් ගුරුවරයාව පුද පුද ධර්මයේ පුද පුද තමන් ළඟට එන අයටත් ධර්මයම කියනවා. තමන් ළඟට එන අයටත් ධර්මයම කියනවා. ඒක අවස්ථාවක උත්තර කියන මහරහතන් වහන්සේ ලස්සන ධර්ම පරියායක් දේශනා කළා. ඒ ධර්ම පරියාය වෙසමුණි මහා රජුරුව අහගෙන හිටියා. වෙසමුණි දිව්‍ය රාජයා මේ දහම් කතාවෙන් අතිශය සතුටට පත් වෙලා තමන්ගේ ප්‍රධානියා දිව්‍ය රාජ්‍යයේ ප්‍රධානියා වන සක්දිවිඳු ළඟට ගිහිල්ලා සක්දිවිඳුරු කිව්වා දේවේන්ද්‍රය උත්තර මහතෙරුන් වහන්සේ අතිශය සොඳුරු දහම් පරියායක් වදාලා. ඒ මොහොතේම සක්දිවිඳු තමන්ගේ දිව්‍ය ආසනයෙන් චුත වෙලා උත්තර මහරහතන් වහන්සේ ඉස්සරහා පහළ වුණා. පහළ වී අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මෙබඳු සොඳුරු දහම් පරියායක් වදාළ බව අසන්නට ලැබුණා. කිම ස්වාමීනි මේ ඔබ වහන්සේගේ අවබෝධයද? ඔබ වහන්සේගේ වැටහීමද? ඔබ වහන්සේ අවබෝධයෙන් ඔබ වහන්සේ තේරුම් අරගත්ත දෙයක්ද මේ කිව්වේ? මහරජය ඒ ගැන මෙසේ ඔබ දැනගත යුත්තේ. මේ ලෝකේ යම්තාක් සුභාසිතයෝ වෙද්ද ඒ සුභාසිතයෝ ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේය. අප කරන්නේ ඒ බුදුරජුන්ගේ දහම උපුටාගෙන කතා කිරීමයි. ඉතින් ඒක තමයි සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. තස්මාහවේ සප්පුරිසං භජේත මේධාවිනං චේව බහුසුතංච අඤ්ඤාය අත්තං පටිපජ්ජමානෝ විඤ්ඤාත ධම්මෝසෝ සුඛං ලභේත. සැබවින් මේ කරුණ නිසා බොහෝ දහම් දැනගෙන ඇති මනා නුවණ ඇති යහපත් උත්තම සදහන් ගුරුන්ව නිතර ඇසුරු කළ යුතුයමයි. එවිට ඔහුගේ සදහම් දැන ඒ සදහම් පිළිපැදගෙන අවබෝධයකින් යුතු වී ලෞතුරු සැප ලබන්නේය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය විදිහට. ඒ නිසා කෙනෙක් තමන්ගේ ජීවිතයේ යහපත කැමතිව නිතර නිතර පුද සත්කාර කරමින්
සදහම් ගුරුවරයාවමයි ඇසුරු කළ යුත්තේ. එසේ සදහම් ගුරුන්ව ඇසුරු කරන කෙනාට තමන්ගේ ජීවිතයේ ඒකාන්ත කොට යහපත සලසා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ගුරුවරයා අනුවම ගුරුවරයාට සත්කාර කරමින් ගුරුවරයාගේ වචනට අනුවම කටයුතු කරනකොට එයාට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. එයාගේ ජීවිතේ දියුණුව කරාම යනවා. ඒ නිසා අපි අපේ ජීවිත තුළ සත්පුරුෂ භාවය හදාගත්තොත් අපිට උපකාර කරපු අය හඳුනන බව, ඒ උපකාරය නිතර සිහි කරන බව, උපකාර කරපු කෙනාට ප්‍රත්‍යුපකාර දක්වන බව, මේවා පිංගුතුනේ උදාර ගුණධර්ම. මේ උදාර ගුණධර්ම සහිත අය තමයි ජීවිතයක් දින්නේ. එක සිදුවීමක් තියෙනවා මේ ලංකා භූමියේ. එක සොරදිටුවෙක්. ඒ සොරදිටුවාගේ ක්‍රියාකලාපය තමයි සාමාන්‍යයෙන් දහවල් කාලේ මුළු ගම්මානෙම ඇවිදිනවා. ඇවිදලා හොරකම් කරන්නට හොඳ දෙයක් තමන්ගේ හිතේ සටහන් කරගන්නවා. අසුවල්දී අසුවල් තැන තියෙනවා. රාත්‍රියේ ආවා නම් මේක හොරෙන් අරගන්න පුළුවන්. එහෙම සටහනක් හිතේ තියාගන්නවා. දවසක් දහවල් කාලේ මෙහිම ඇවිදගෙන යනකොට භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරපු විහාරයකට මේ හොරදිටුව ආවා. ඒ විහාරයේ ඇවිදිනකොට ස්වාමීන් වහන්සේලා එක තැනක ඒක රාශී වෙලා වාසය කරනවා දැක්කා. එතෙන්ට ලං වුණා. ලං වුණාම දකිනවා මොහු ස්වාමීන් වහන්සේලා යම් කටයුත්තක් කරනවා යම් භාජනයක් අරගෙන. ඒ භාජනයේ සම්පූර්ණයෙන්ම ඝන රන් බඳුනක්. ඒ ඝන රන් බඳුනෙන් තමයි ස්වාමීන් වහන්සේලා මේ කටයුත්ත කරන්නේ. ස්වාමීන් වහන්සේලා සිවුරු පඳු ගැසීම වගේ කටයුත්තක නියැලී සිටියා. මොහු දකිනවා රන් භාජනයකින් ඒක කරන්නේ. ওই රජවරු සිටුවරු ආදීන් පූජා කරපු සංඝයාට පිරිනමපු භාජනයක් වෙන්නේ නැති. දැකගම මහා ලෝභයක් හටගත්තා. ලෝභය හටගෙන මොහු කල්පනා කළා අද රාත්‍රියට ඇවිල්ලා මම මේක අරගෙන යනවා. මේ සොරදිටුවා එදා රාත්‍රියේ පැමිණියා මේක හොරකම් කරගෙන යනවා කියලා. අනේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේලා සැතපීලා නැහැ. ඇතැම් ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරමින් වැඩ ඉන්නවා එලිමහනේ. හොරකමක් කරන්න පසුබිමක් නැහැ. දවස් කීපයක් ආවා. හරි ගියේම නැහැ. අවසානයේ මොහු කල්පනා කළා මේකේ නම් කරන්න තියෙන එකම දේ තමයි මේ භික්ෂූන් සමීපේ මහාන වෙන එක. මහාන වුණාට පස්සේ බැරියයි. ওই කවුරුවත් නැති වෙලාව බලලා මේකත් අරන් යන්න. මෙහෙම හිතුවා. හිතලා භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා පැවිද්ද ඉල්ලුවා. ඉතින් ඒ උතුම් ස්වාමීන් වහන්සේලා මේ සොරදිටුවාව පැවිදි කරගත්තා. පැවිදි වුණාට පස්සේ මොහුට නිරන්තරයෙන් ලැබෙනවා ගුරුවරුන්ගේ අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම. හොරකම් කර කර වාසය කළත් මොහු ළඟ තිබුණ අර සත්පුරුෂකම තමන්ගේ ජීවිතේ පරිවර්තනය කරගත්ත හරි ඉක්මනින්. පස්සේ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ බොහෝ සංඝයාට අනුග්‍රහ කරමින් වැඩ ඉඳලා එක රාත්‍රියක සියලු සංඝයාව කැඳවනවා. තමන්ගේ කුටියට කැඳවලා දැන් ඒ උත්තමයන් වහන්සේ බොහොම වයෝවෘද්ධයි. උපස්ථායක භික්ෂූන්ගෙන් උපස්ථාන ලැබමින් හිටියේ. විහාරේ හිටපු භික්ෂූන් කැඳවලා ඒ රහතන් වහන්සේ අර භික්ෂූන්ගෙන් ඇහුවා මේ ආයුෂ්මත්වරුන්ට දහම ගැන යම් සැකයක් තියෙනවනම් දැන් මේ මොහොතේ අහන්න පුළුවන්. මොකද හෙට අරුණෝදය උදා වෙන්නට මත්තෙන් මා පිරිනිවෙනවා කිව්වා. එතකොට එතන හිටපු භික්ෂුන් වහන්සේලා එක්කෙනෙකුටවත් දහම ගැන සැක තිබුණේ. පැටලුණු තැන් තිබුණේ. එක භික්ෂුවක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මම දින ගණනාවකදීම දැකලා තියෙනවා අර අපගේ විහාරයේ අසවල් තැන තියෙන අර රන් බඳුන ඔබ වහන්සේ නිරන්තරයෙන් පුදනවා. ස්වාමීනි ඒ රන් බඳුන පුදන්ට තරම් වටිනාකමක් අපට එහි පෙනෙන්නේ නැහැ.
ඔබ වහන්සේ කුමක් නිසාද මේ රන් බඳුනක් පුදන්නේ? අපිට මේක හරි ප්‍රහේලිකාවක්, හරි ප්‍රශ්නයක්. එතකොට ඒ උතුම් රහතන් වහන්සේ බොහෝම අහිංසක විදියට hina වුණා. සිනහසී කිව්වා මේ ආයුෂ්මත්වරුණන් බුදුගුණ අහලා බුදුගුණේ පැහැදී උතුම් පැවිදි භාවයට පත් වෙන්න ඇති. එක්කෝ ධර්මයේ ගුණ අහලා දහමට පැහැදිලා පැවිදි බවට පත් වෙන්න ඇති. එක්කෝ සංඝ ගුණ අහලා සංඝයා කෙරෙහි පැහැදී පැවිදි භාවයට පත් වෙන්න ඇති. මේ සත්පුරුෂ ඇසුර මේ තෙරුවන් සරණ නුඹලාට ලැබෙන්න ඇති ඔය මොකක් හරි පිළිවෙලකින්. ඒ වුණාට මට මේ තෙරුවන් සරණ ලැබෙන්නට හේතු වුණේ ඕන්න ඔය රන් භාජනේ. ඔය රන් භාජනේ නොතිබුණා නම් මන් නිරේ ගමනක හිටියේ. මම මේ ගමේ හිටපු හොරදිටුවෙක්. මං කළේ හොරකම. මගේ මුළු ජීවිතේම වෙනස් කළේ ඕම් ඔය රන් භාජනේ. ඔය රන් භාජනේ සමීපයට මං යම් දවසක පැමිණුණාද එදා තමයි මට මේ උතුම් සංගරුවන මුලින්ම දකින්න ලැබුණේ. සංගරුවන දැක ගැනීම රන් බඳුන නිසා මට ලැබුණා. රන් බඳුනට තිබූ ලෝභය නිසා මම මේ උතුම් චීවරය පොරව ගත්තා. මට මගේ යහපත කැමති ගුරුවරු ඇසුරු කරන්න ලැබුණා. ඒ ගුරුවරුන්ගේ ඇසුරේ සදහම් පද අහන කොටයි උතුම් බුද්ධ රත්නය ගැන මන් දැනගත්තේ. උතුම් ධර්ම රත්නය ගැන මන් දැනගත්තේ. උතුම් සංඝ රත්නය ගැන මන් දැනගත්තේ. ඒ තෙරුවන් ගැන දැනගෙන තෙරුවන් කෙරෙහි ප්‍රසාදේ මං ලැබුවේ ওই රන් භාජනය නිසා. ඉතින් මං ඒ රන් බඳුන පිදුවාට වරදක් තිබේද කියලා ඇහුවා. අනේ අර භික්ෂූන් අනුමෝදන් වුණා. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ සත්පුරුෂයෙක්. බලන්න මේ සම්බුද්ධ ශාසනයේ ඵල ලැබූ අරහත් මුනිවරුන්ගේ අසිරිමත් ජීවිතය ගැන මේ කියන්නේ. ඒ නිසා පින්වතුනි සත්පුරුෂ භාවයමයි වටින්නේ. සත්පුරුෂ භාවයමයි වටින්නේ. සත්පුරුෂ භාවයට පැමිණිච්ච ශ්‍රාවකයෝ ධර්මයේ අමෘතය ලබා දෙන පුණ්‍ය භූමියට කොච්චර ආල වැඩුවාද? ධර්ම අමෘතය ලබා දෙන පුණ්‍ය භූමියක් බිහි කරන්න කොච්චර කැප වුණාද? බලන්න අපේ අනාථ පිණ්ඩික මහා සිටුවරයා සුදත්ත සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංගරුවන කෙරෙහි හොලවන්න බැරි ප්‍රසාදයක් ඇති කරගත්තා. සෝතාපන්න වෙච්ච මහා සිටුතුමා සෙවන් නුවරට ඇවිල්ලා කල්පනා කළා මේ සෙවන් නුවර ජීවත් වෙන මහා ජනකායටත් බුදුරජුන්ගේ සොඳුරු සද්ධර්මයේ ලැබෙන්න සලස්සන්න ඕන. අමෘතය ලැබෙන තැනක් මෙහි බිහි කරන්න ඕන. ඒකට කොච්චර මුදල් විය පැහැදන් වුණත් කමක් නැහැ. අන්තිමේ ජේත කුමාරයාගේ උයන ගත්තේ රන් කහවණු අතුරලා. එච්චර වටිනාකමක්. එච්චර වටිනාකමක් ධර්ම අමෘතයේ හමායන ධර්ම අමෘතයේ ගලායන ධර්ම අමෘතයේ සුවය ලොවට දන් දෙන ඒ පුණ්‍ය ආයතනය වෙනුවෙන් ඒ අය දැක්කුවා. ඒ නිසා අද දවසේත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු වුණේ ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපු ආරම්භ වෙලා වසර 3ක් සපිරීම නිමිති කරගෙන ඒ අසපුවට සහ සම්බන්ධ වී ජීවිතයට පින්පුරවා ගන්න දහමේ හැසිරෙන උපස්ථාන කමිටුවේ සමාජික පින්වත් පිරිසක් විසිනුයි අද ධර්ම දාණය මේ විදිහට සිද්ධ කළේ. ඉතින් අපි හැමෝම අද දවසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් යම් තාක් පුණ්‍ය ධර්මියෝ රැස් කළාද ඒ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහස් බෙලින් ඇල්පිටිය මහමෙවුනාව භාවනා ආසපු පුණ්‍ය භූමිය තවත් බොහෝ කලක් කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඒ ප්‍රදේශයේ වාසය කරන සදහැවත් පින්වතුන්ලාට බොහෝ පින් පුරා ගන්නට අවකාශද සලසාලමින් ඒ පුණ්‍ය භූමිය තවත් চিරාත් කාලයක් පවතිවා. සාදු
සාදු සාදු. ඒ උතුම් පුණ්‍ය භූමිය නිතියෙන් සුරකින්න, ඒ පුණ්‍ය භූමියේ වැඩවසන පූජනීය මහා සංගරුවන සුරකින්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝ වැසි සියලුම දෙවියෝද සියලු බ්‍රහ්මකායික දෙවියෝද අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපෙන් වැඩෙත්වා දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපු පුණ්‍ය භූමියටත් පිළිවෙත් පුරන මහා සංගරුවනටත් අද දවසේ මේ උතුම් ධර්ම දානය සිදු කරපු ඒ උපස්ථාන කමිටුවේ සදහැවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් ඒ අසපු පුණ්‍ය භූමියට සහ සම්බන්ධ වී පින් පුරන සියලු දෙනාට දෙවියෝ වඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපුව ආරම්භයේ සිටම එහි වැඩ වාසය කරපු අපගේ පින්වත් යාපහුවේ තිලක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට පූජනීය ගරුතර මහා සංගරුවනට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මහමෙවුනාව භාවනා අසපු වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංගරුවන පින් අනුමෝදන් වෙලා පින්වතුන් වහන්සේලා නිදුක් නිරෝග සුවයම ලබත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් උපාසක උපාසිකා සියලු දෙනාටත් පින් අනුමෝදන් වේ. හැම දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම සාසනය තුල සුවසේම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන සුපින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් අපි පින් අනුමෝදනා සිදු කරමු. අසපුවේ සියලුම සමාජිකාවන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් අසපුවේ කටයුතු වලට නන් අයුරින් සහයෝගය දෙමින් සියලු කටයුතු සොයා බලමින් සිට මීට මාස 4කට ඉහතදී හදිසියෙම මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ.ඩී. සුනිල් මහත්මයාටත් සියලුම පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම මේ දුක්ඛිත සසර ගමනින් ඒ සියලු දෙනාට නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. ඇල්පිටිය මහමෙවුනාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ ඒ සමාජිකා පින්වත් සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධව නොඑක ආකාරයෙන් තමන්ගේ ජීවිතයට පින්පුරා ගන්න සෑම සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන් වෙත්වා. වගේම අසපුවේ වැඩ හිඳින මහා සංගරුවනට නිතියෙන් අප උපස්ථාන කරන මේ ප්‍රදේශවාසී සියලු දෙනාටත් සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ සුපින්වතුන්ලා සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා පින්වතුන්ලාගේ ජීවිතවල රැකේ රක්ෂා ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතේට යම් මේ කරදර බාධා වෙත්නම් සියල්ල දුරු වී සැපසෙනසුම උදා වෙත්වා. පින්වතුන්ලා හැම දිනාට කලන මිතුරු ඇසුරේ
තවදුරටත් සුවසේ පින් කරගන්නට ලැබේවා. සුවසේම ගුණදහම් දියුණු කරන්නට ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.